සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාගේ යහපත පිණිස අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් පහසුම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මේ උතුම් බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න මා කල්පනා කළේ
ධම්මපද පාළියේ පණ්ඩිත වර්ගයේ සඳහන් වන උතුම් ගාථා රත්නයක්. න අත්ත හේතුන පරස්ස හේතු න පුත්ත මිච්චේන ධනං රට්ටං න ඉච්ඡේය මච්චේන සමිද්ධි මත්තනෝ ස සීලවා පඤ්ඤවා ධම්මිකෝසියා. අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. ධම්මික කියන උපාසක මහත්මයා අරමුණු කරගෙන අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මේ සවැත් නුවර හිටිය පින්නතුනි ධම්මික කියලා තරුණ උපාසක මහත්මයෙක්. විවාහකයි. නමුත් පස්සේ කාලේ ධර්ම ශ්‍රවණය කරලා ගිහි ජීවිතයේ පිළිබඳව තිබුණ ඇල්ම බොහෝ දුරට අඩු වෙලයි තිබුණේ. සෑහෙන කාලෙක ඉඳලා පැවිදි වීමේ අවශ්‍යතාවයක් ඔහුට තිබුණා. එක දවසක් ආහාර අනුභව කරලා විවේකීව ඉන්න වෙලාවේ තමන්ගේ බිරිඳත් එක්ක සාකච්ඡා කරන ගමන් ඇයට මතක් කළා සෑහෙන කාලෙක ඉඳලා මගේ හිතේ පැවිදි වෙන්න අදහසක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ කියලා. ඇය සඳහන් කළා ස්වාමීනි දැන් මම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. ඒ නිසා මේ දරුවා ලැබෙනකන් ඉඳලා ඔබේ අදහස පිළිබඳව ආයෙත් හිතමු කියලා. එදාගෙන් පස්සේ ඔහු ඒ සම්බන්ධයෙන් කිසිම කාරණාවක් ඇයත් එක්ක සාකච්ඡා කළේ නැහැ. කාලය ගෙවිලා ගියා. නිසි කාලෙට ඇය දරුවා බිහි කළා. ඇයට ලැබුණේ පුතෙක්. පුතා ටිකක් ලොකු මහත් වෙලා ඇවිදින වයස වගේ වෙනකම්ම ඔහු නිශ්ශබ්දව හිටියා. ඊට පස්සේ ඇයට නැවත වතාවක් තමන්ගේ අභිප්‍රාය මතක් කළා. ඒ වෙලාවේ ඇය සඳහන් කරනවා ස්වාමීනි මේ දරුවා තව ටිකක් ලොකු මහත් වෙලා වැඩෙනකන් හිටියොත් හොඳයි නේද කියලා. ඔහු කල්පනා කළා මගෙන් විමසලා මගේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න ඇගේ අවසරය ලැබෙනකන් බලාගෙන හිටියොත් මට මේක කවදාවත් කරගන්න ලැබෙන එකක් නැහැ. නැවත වතාවක් ඉවසලා ඇගෙන් මේ විදිහට විමසහම ඇය එදාටත් තවත් මොනවා හරි කියයි. එහෙම හිතපු ඔහු බිරිඳටත් නොකියම එක දවසක් ගිහි ගෙදරින් පිට වෙලා ගිහිල්ලා පැවිදි වුණා. බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච ඔහු භික්ෂූන් වහන්සේලා ඇසුරි ශාසනික ගුණධර්ම වත්පිළිවෙත් සම්පූර්ණ කරගෙන සුදුසු කාලයේ කර්මස්ථාන ලබාගෙන බොහොම වෙහෙස මහන්සි වෙලා තමන්ගේ සිත දමනය කරලා උතුම් පැවිදි ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය ඒ ආකාරයෙන්ම මුදුන්පත් කරගත්තා. ඒ කියන්නේ සංසාරයෙන් මිදුණා කියන එකයි පින්නතුනි. රහත් වුණා. රහත් වුණාට පස්සේ එක දවසක් කල්පනා කළා තමන්ගේ ගම් ප්‍රදේශයට වැඩම කරලා එන්න. ඒ අදහසට අනුව තමන්ගේ ගමට වඩිනකොට අතරමඟදී තමන්ගේ පුතා මුණ ගැහුණා. දැන් ඔහු සෑහෙන්න ලොකුයි. නමුත් අඳුරගත්තා ඒ පුතා බව. කතා කරලා ධර්ම කාරණා කියලා සසර භයානක බව පැහැදිලි කරලා දුන්නාම ගිහි ගෙදර පිළිබඳව ඇල්ම ඔහුටත් නැතුව ගියා. ඒ නිසා ඔහු තීරණය කළා මමත් පැවිදි වෙනවා කියලා. බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච ඒ පුතා ඉතා කෙටි කාලයකින්ම සසර ගමන කෙරවල කරගත්තා.
ඒ දරුවගේ අම්මට දැනගන්න ලැබුණා පෙර තමන්ගේ ස්වාමි පුරුෂයා දැන් රහත් වෙලා ගමට ආපු වෙලාවේ පුතා මුණ ගැහිලා පුතාටත් ධර්ම දේශනා කරලා පුතත් ගෙදර ඇරලා ගිහිල්ලා පැවිදි වෙලා රහත් වුණා. මම විතරක් මේ ගෙදරට වෙලා මේ වතුපිටි ඉඩකඩම් බලාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. ඒ දෙදෙනාම සසරින් එතර වුණා නම් මමත් සසරින් එතර විය යුතුයි කියලා ඒ සියලු සම්පත් අත්හැරලා දාලා ඇයත් පැවිදි වුණා. ඇයත් පැවිදි වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් ශාසනික ජීවිතය ගත කරමින් බණ භාවනා ආදිය දියුණු කරගෙන ඇයත් සසරින් මිදුණා. ස්වාමියත් සංසාරයෙන් එතර වුණා. පුතත් සංසාරයෙන් එතර වුණා. බිරිඳත් සංසාරයෙන් එතර වුණා. මේ කාරණාව භික්ෂූන් වහන්සේලා දැනගෙන එක දවසක් ධම්සභා මණ්ඩපේ ඒ පිළිබඳව කරුණු සාකච්ඡා කර කර හිටියා. ධම්මික උපාසක තැන සසුන් ගත වෙලා තමන්ගේ ජීවිතයට කරගත යුතු හොඳම සාධාරණය ඉෂ්ට කරගත්තා. ගිහි කාලේ තමන්ගේ පුතාටත් භාර්යාවටත් තමන්ගේ ජීවිතවලට මනා යහපතක් කරගන්න මඟ පෙන්වුවා කියන කාරණාව භික්ෂූන් වහන්සේලා සාකච්ඡා කර කර හිටියා. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ එදා ධම්සභාවට වැඩම කරලා සුපුරුදු පරිදිම භික්ෂූන් වහන්සේලාගෙන් ඇහුවා, මහණෙනි, මම වැඩම කරන්න කලින් මොන වාගේ සාකච්ඡාවකද හිටියේ කියලා. භික්ෂූන් වහන්සේලා සඳහන් කළා, ස්වාමීනි, මේ ධම්මික භික්ෂූන් වහන්සේ තමන්ට හිතවත් වුණා වගේම පුරාණ භාර්යාවටත් දරුවටත් ඒ හිතවත් බව එහෙම්මම ලබා දුන්නා කියන කාරණාවයි අපි මේ සාකච්ඡා කර කර හිටියේ. ඒ කරුණ ඇහුවට පස්සේ අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි දේශනා කොට වදාලා. න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනන්න රට්ටං න ඉච්ඡේය මච්ඡේන සමිද්දි මත්තනෝ ස සීලවා පඤ්ඤවා ධම්මිකෝසියා. මහණෙනි, මේ ලෝකේ නුවණ තියන අය මොනම හේතුවක් නිසාවත් මෙවන් බුද්ධාන්තරයක් ලැබිලා තියෙනකොට න අත්ත හේතුන තමන් නිසා අකුසලයක් නම් කරගන්නේ නැහැ. තමන් නිසා තමන්ගේ ආත්මයට හානියක් කරගන්නේ නැහැ. පරස්ස හේතු අනුන් නිසා තමන්ගේ ආත්මයට හානියක් කරගන්නෙත් නැහැ. න පුත්ත මිච්ඡේන ධනන්න රට්ටං තමන්ගේ දරුවෝ නිසාවත් තමන්ගේ ධනය නිසාවත් තමන්ගේ ආත්මයට හානියක් කරගන්නේ නැහැ. න ඉච්ඡේය අධම්මේන සමිද්දි මත්තනෝ. පින්නතුනි, අධර්මයෙන් යමක් ලබන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. සසීලවා පඤ්ඤවා ධම්මිකෝසියා. තමන්ගේ ජීවිතය සීලයෙන්ද ප්‍රඥාවෙන්ද මනාව පූර්ණේ කරගන්නවා. ධාර්මිකව කටයුතු සම්පාදනය කරගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මුල් කරගෙන එදා ධර්ම දේශනාව සිද්ධ කළා. පින්නතුනි, මේ කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. න අත්ත හේතුන පරස්ස හේතු. මේ ලෝකේ ඉපදිච්ච ඥානවන්ත පුද්ගලයෝ
පින්නතුනි මේ ලෝකේ ඉපදීම කියලා කියන්නේ පෙර සසර කරගත්ත මහා කුසල කර්මයක්නේ. මනුස්ස ලෝකේ උපදිනවා කියන එක ඊටාම දුර්ලභම අවස්ථාවක්. ඒ බව සඳහන් කරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ දුර්ලභංච manussත්තං. මේ ලෝකේ දුර්ලභම දේවල් වලින් එකක් තමයි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගන්න එක. පින්නතුනි මේ විදිහට ඕන තරම් ධර්ම දේශනාවල් වලින් මේ මනුෂ්‍ය ආත්ම භාවයාගේ තියෙන දුර්ලභ බව පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේ ලෝකේ ජීවත් වෙන හුඟක් අයට මේ බණ අහන හුඟක් අයට ඉතින් ඒක තවත් එක කාරණාවක් විතරක් බවට පත්වෙච්ච එක ඊටාම කනගාටුදායකයි. තමන්ට ලැබිලා තියෙන මේ මනුස්ස ජීවිතය පින්නතුනි ආයේ කවදානම් ලැබෙයිද දන්නේ මෙවන් ජීවිතයක්. මොකද හුඟක් දෙනා හිතාගෙන ඇති මිනිස්සු මැරිලා ගිහිල්ලා ආපහු මිනිස්සුම වෙලා උපදිනවා කියලා. එහෙම නැත්නම් සුගතියේ විතරක්ම උපදිනවා, දිව්‍ය ලෝකවල විතරක් උපදිනවා කියලා. මනුස්ස ලෝකවල විතරක් උපදිනවා කියලා. එහෙම එකක් නැහැ පින්නතුනි. නිරයවල් වල උපදිනවා. ඊටාම දුක්ඛදායක නිරයවල් වල උපදිනවා. තිරිසන් අපායේ උපදිනවා. තිරිසන් සත්තු අපිට හොඳට පේනවා. මේක අපායක් කියන කාරණාව අපිට ඒ වුණාට වැටහෙන්නේ නැහැ. කොයි තරම් දුක්ඛිත ජීවිත ගත කරන තිරිසන්නු මේ ලෝකේ ඉන්නවද? හැමෝම එහෙමයි. මොනතරම් පිළිකුල් සහිත ජීවිත තියෙනවද? ඊතා කුඩා ජීවීන් කොච්චර ඉන්නවද? සමහර වෙලාවට සුලං රැල්ලකටත් මැරිලා යනවා. මේසයක් බංකුවක් පුටුවක් පිහිනකොට සමහරට ඒ පිහින රෙදි කෑල්ල වැදිලත් මැරිලා යනවා. මිදුලක් ගයක් අමදින්න ගත්තාම ඒ කොස්සට ඉදලටත් මැරිලා යනවා. ඒ තරම් ශුද්‍ර ජීවී මට්ටමේ කුඩා ජීවීන් ඉන්නවා. ඊටාම පිළිකුල් සහගත සත්තු. එතකොට මේ සත්තු කොහේ ඉඳලාද මේ සත්ත්ව ලෝකෙ ඉපදිලා ඉන්නේ? ඒ අය හැමදාම ඒ වාගේ සත්ත්ව ලෝකෙම මෙරි මෙරි උපදිනවද? පින්නතුනි හිතන්නකෝ ඉහෙඳ මැස්සෙක් ගැන. කොයිතරම් පිළිකුල් සහගතද කියලා. සමහර වෙලාවට දුගඳ හමන මලකුණක්, අසුචි ගොඩක් අපි දකින්නත් අකමැති. හරි අප්‍රියයි. නමුත් මේ නිලමැස්ස ඒ මලකුණ උඩ ඉන්නේ කොයි තරම් සතුටින්ද? ඔහුට ඒ මත ඉන්න එක මොනතරම් සුවයක්ද? නමුත් කවුද මේ ඉහෙඳ මැස්ස කියලා කියන්නේ? පින්නතුනි පෙර ඔබ මම වගේම මනුස්ස ජීවිතයක් ලබාගත් කෙනෙක්. මනුස්ස ජීවිතයක් තිබුණ කෙනෙක්. බොහොම දුක් මහන්සි වෙලා ඉගෙන ගත්ත කෙනෙක්. ජීවිතේ ජය ගන්න කියලා රැකියාවක් හොයාගත්ත කෙනෙක්. රැකියාවක් කරලා හොඳට මිල මුදල් උපයපු කෙනෙක්. සුව පහසු යාන වාහන අරගෙන ගමන් බිමන් ගියපු කෙනෙක්. ප්‍රණීත ආහාර අනුභව කරපු කෙනෙක්. වටිනා ඇඳුම් ආයිත්තන් වලින් සැරසිලා හිටපු කෙනෙක්. මාලිගාවල් වගේ ගෙවල් වල ජීවත් වෙච්ච කෙනෙක්. නමුත් පින්නතුනි කල යුතු හැම දෙයක්ම නිසි කලට වේලාවට සම්පූර්ණ කරගත්ත කෙනෙක්. ඒ නිසා මේ ලෞකික ජීවිතේ දිනපු කෙනෙක්. ලෞකික ජීවිතේ පොහොසත් කරගන්න දිනන්න කල යුතු හැමදේම වීරියෙන් උත්සාහයෙන් නිසි කලට වේලාවට සම්පූර්ණ කරගත්තා. නමුත් පින්නතුනි
අමතක වෙච්ච දෙයක් තිබුණා. මොකක්ද ඒ අමතක වෙච්චදී? සිල් රැක ගන්න අමතක වුණා. අන්න ඒ හේතුව හින්දා මැරිලා ගිහිල්ලා නිලමැස්සෙක් වෙලා ඉපදිලා. පණුවෙක්, කෝඳුරුවෙක්, මැස්සෙක් මේ වගේ සතෙක් වෙලා ඉපදිලා. තිරිසන් ලෝකයේ අනිත් සත්තුත් එහෙම්මම තමයි. පින්නතුනි, ශ්‍රේෂ්ඨ වූ මනුස්ස ජීවිතය ඊටාම දුර්ලභව තමයි ලැබෙන්නේ. ධර්මයේ තුල උදාහරණ ඔබ ඕන තරම් අහලා තියෙනවා. ඉතින් මෙතන සඳහන් කළා න අත්ථ හේතුන පරස්ස හේතු. මේ ලෝකේ ඉපදුන ඥානවන්තයා කිසිම හේතුවකින් තමන් නිසා අකුසලයක් නම් කරන්නේ නැහැ. තමන් නිසා අකුසලයක් කරන්නේ මොනම හේතුවකටවත්. නමුත් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු තමන් නිසා කොච්චර අකුසල් කරනවද? එදිනෙදා ජීවිතේ පවත්වීම සඳහා ප්‍රාණඝාත ආදී කර්ම සිද්ධ කරගන්නවා. සත්තු මරලා මස් මාංශ විකුණලා ජීවත් වෙනවා. සත්තු අල්ලලා පණ පිටින් විකුණලා ජීවත් වෙනවා. මේ ආදී වශයෙන් මරණව, හිරිහැර කරනවා, කූඩු කරනවා, මේ නොයෙක් දේවල් කරලා තමන් ජීවත් වෙනවා. පරස්ස හේතු. අනුන්ගේ සුභසිද්ධිය උදෙසාත් තමන් හරියට වැරදි කරනවා. තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් බොරු කියනවා. තව කෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රාණඝාත කරනවා. තව කෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් හොරකම් කරනවා. පින්නතුනි, පංච දුෂ්චරිතේම කරනවා. සමහර වෙලාවට අපිට කෙනෙක් කියනවා අහවල් ජාතියේ මාළු අනුභව කරන්න කැමතියි. ඒ නිසා හෙට දිහාට මාළු ටිකක් අල්ලලා දෙන්න කියලා. එතකොට තව කෙනෙකුගේ ආහාර තෘෂ්ණාව නිසා අපි ප්‍රාණඝාත කරනවා. තවත් කෙනෙක් සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකුගේ හිතේ ඇති වෙලා තියෙන අමනාපයක්, ද්වේෂයක් නිසා Tamanට කීයක් හරි දෙන්නම් කියහම අනුන් සන්තක දෙයක් හොරකම් කරලා ගෙනල්ලා දෙන්න යෙදෙනවා. තව කෙනෙකුගේ වෛරයක් පිරිමහන්න ඕන නිසා සමහරලාට තුන්වෙනි ශික්ෂාපදයක් උල්ලංඝනය කරනවා. අමනාපකම් නිසා, ඊර්ෂ්‍යාව නිසා අහවල් තැනැත්තියට මේ විදිහේ අපරාධයක් කරන්න. සමහර හිරේ විලංගුවේ වැටුණත් බේර ගන්නම් කියලා කියනවා. එහෙම නැත්තම් අපරාධ කරලා මරලත් දාන්න කියලා කියනවා. පැකිලෙන්නේ නැතුව එවන් දේවල් වලට ඉදිරිපත් වෙන අය ඕන තරම් ඉන්නවා. තමන් නිසාත් බොරු කියනවා, අනුන් නිසාත් බොරු කියනවා. ඒ වගේම තමයි අනුන්ගේ ඉල්ලීම නිසා, අනුන්ගේ බල කිරීම නිසා රාරකු බොඬ ඕන තරම් යමු වෙනවා. එහෙනම් තමන් නිසත් පව් කරනවා, අනුන් නිසත් පව් කරනවා. න අත්ථ හේතු න පරස්ස හේතු. නමුත් මේ ලෝකේ ඥානවන්ත පුජ්‍යලයා කවදාවත්ම තමන්ගේ ජීවිතයේ හේතුවෙන් අනුන්ට කරදර කරන්නේ නැති කෙනෙක්. හැබැයි ඒ ඥානවන්තයා අනුන්ගේ ජීවිතය වෙනුවෙන් කාටවත් කරදර කරන්නේ නැති කෙනෙක්. න පුත්ත මිච්ඡේන ධනං රට්ටං. යටත් පිරිසෙන් තමන්ගේ දරුවෝ වෙනුවෙන්වත්
ඥානවන්තයා කවදාවත් අකුසල් කරන්නේ නැහැ. තමන්ගේ ධන සම්පත් වෙනුවෙන්වත් කවදාවත් අකුසලයට නම් යොමු වෙන්නේ නැහැ. පින්නතුනි, අපි අකුසල් කරන ප්‍රධාන තැන් මේ තියෙන්නේ. දෙමව්පියෝ දරුවෝ නිසා කොයිතරම්නම් අකුසල් කරනවද? තමන්ගේ දරුවන්ට කාගෙන් හරි කරදරයක් තියෙනවනම් සමහර වෙලාවට ඒ අය මරලා දාන්න උනත් යෙදෙනවා. කැටි පොළු ආදියෙන් පහර දෙන්න උනත් යෙදෙනවා. ඒ තමන්ගේ දරුවන්ට තමන් තියෙන ප්‍රිය බව නිසා, කැමැත්ත නිසා, තවත් විදිහකට කිව්වොත් තෘෂ්ණාව නිසා, ඇලීම නිසා, තවත් විදිහකට අපි කියනවා ඒක ප්‍රේමය කියලා. දාරක ප්‍රේමය නිසා මව්පියෙක් නොකරන දෙයක් නෑ සමහර වෙලාවට. තමන්ගේ දරුවෝ හරි වේවා, තමන්ගේ දරුවෝ වැරදි හෝ වේවා, ඒ දරුවන්ට තියෙන කැමැත්ත නිසා තමන් ඕන තරම් පව් කරනවා. බොරු කියනවා හරියට. මුසාවාදය ඊටා බරපතල අකුසල කර්මයක් හැටියට ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. නමුත් දරුවෝ නිසා බොරු කියන මව්පියෝ කොච්චර ඉන්නවද? දරුවෙක් පාසලකට ඇතුල් කරගන්න ගියහම, ඔය උසස් මට්ටමේ පාසල් වලට ඇතුළත් කරගන්න ගියහම මේ දවස්වල ලොකු අපහසුතා ගොඩක් තියෙනවා කියලා ඔබ හොඳට දන්නවා. පාසලේ ඉඳලා කොච්චර දුරද කියලා බලනවා. පදිංචි වෙලා ඉන්න ස්ථාන බලනවා. සමහරට වත්පොසත්කම් තරාතිරම් බලනවා. මේ වාගේ ගොඩක් හේතු මත බොරු කියන්නේ, බොරු ලිපි ලේඛන හදන්නේ, මේ ආදී නොයෙක් කටයුතු වලට ගියහමත්, බොරු පදිංචීන් තහවුරු කරන්න ගියහමත්, එක දරුවෙක් නිසා එක සිද්ධියක් වෙනුවෙන් දරුවා පාසලට ඇතුළත් කිරීම කියන කාරණාව වෙනුවෙන් පාසලට බාර දීලා ඉවර වෙනකොට මොන තරම් බොරු කන්දරාවක්, ආයතන කීයකට පුද්ගලයෝ කී දෙනෙකුට කියලා තියෙනවද කියලා හිතන්නකෝ. මේ දරුවා උසස් තැනකට අරගන්න ඕනේ කියලා හිතපු නිසා. නමුත් වසර කීපෙයි අපි කියමු දරුවා එතෙන්ට ඇතුළත් කරගත්තා කියලා. දරුවා හොඳට ඉගෙනගෙන රැකියාවකුත් අරගන්නවා. හැබැයි මේ මගේ තාත්තා, මගේ අම්මා මං වෙනුවෙන් මෙච්චර කැපකිරීම කරගෙන නිරයේ යන්න හේතු වෙන අකුසල් කරගෙන තමයි මම මෙතෙන්ට ගේන්න කටයුතු කළේ කියන කාරණාවල් හිතයි දේ අය. ආවාහ විවාහ වුණාට පස්සේ හිතයි දේ ගැන. සමහර වෙලාවට ගෙදරිනුත් පන්නලා දායි. ඔබ එතකොට ජරාවට ගිහිල්ලා ඔවුන් තරුණ වයසට ඇවිල්ලා. අන්න එතකොට තමයි මෙනෙහි වෙන්නේ මේ පුතා වෙනුවෙන්, මේ දුව වෙනුවෙන් මම කොයිතරම් අකුසල්ම කරලා තියෙනවද? නමුත් ඔවුන් වෙනුවෙන් මම අකුසල් කළා කියලා කවදාවත් ඒ අකුසල් ඔවුන් බාර ගන්නවද? ඒ සියලුම අකුසල් විඳවන්න ඕනෙත් මමම තමයි. අන්තිමට මට දරුවොත් නැහැ, සුගතියට යන්න තිබුණ මගත් නැහැ. අංගේ දරුවෝ නිසා අකුසල් කරන්න යෙදෙනවා හරියට. ඊළඟට පින්නතුනි මේ ඇලීම කියන කාරණාව ගැනත් වචනයක් දෙකක් සිහිපත් කළොත්, මේ ඇලීම, බැඳීම නිසා තමයි මේ අකුසල් ඔක්කොම රැස් කරගත්තේ. සමහර මව්පියෝ තමන්ගේ ජීවිතයේ දරුවෝ නිසා අකුසල් කළා විතරක් නෙමෙයි, හරියට ප්‍රමාදකාරී ජීවිත ඇති කරගත්තා. දරුවෝ වෙනුවෙන්ම හැම පැත්තෙම කැප වුණා. තමන්ට සාධාරණයක් කිරිලා නැහැ. ප්‍රඥාව නැති නිසා. සසර පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා නම්, මනුස්ස ජීවිතයේ කොච්චර දුර්ලභද කියන කාරණාව අවබෝධ කරලා තිබුණා නම්, පින්නතුනි
නිවැරදිව ටිකක් හරි බණ අහනවා නම් බණ අහලා තියෙනවා නම් මේ විදිහට මේ කෙරෙන අකුසල කර්මයන් විශාල වශයෙන් අපේ ජීවිතවලින් අඩු කරගන්න පුළුවන්. මේ සංසාරේ දරුවෝ නිසාම කොච්චරනම් අපි දුක් විඳලා ඇද්ද? දරුවෝ නිසා කොච්චරනම් අපි නිරයට ගිහිල්ලා ඇද්ද? දරුවෝ නිසා කොච්චර අපි තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල, අසුර ලෝකවල දුක් විඳලා ඇද්ද? දරුවෝ නිසා කී දෙනෙකුගෙන් බැනුම් අහලා ඇද්ද? දරුවෝ නිසා කී දෙනෙකුගෙන් ගුටි කහලා ඇද්ද? හිතලා බලන්න. ධර්ම ශ්‍රවණය කරනවා නම් මේ කරුණු පින්නතුනි හොඳට අවබෝධ වෙනවා. එතකොට මේ සංසාරේ දරුවෝ නිසා එච්චර දුක් විඳපු අපි සසර කරගත්ත තවත් මහ කුසල කර්මයක ප්‍රතිඵලයක් හැටියට ආයත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලබාගෙන මේ වෙනකොට එහි බොහොම උසස් තැනකට ඇවිල්ලා තිනවා සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලැබිලා. මේ බුදුදහම සමග ජීවත් වෙන්න බුදුදහම විශ්වාස කරන පුද්ගලයෙක් හැටියට ඉපදෙන්න අවස්ථාවක් ලැබිලා. පින්නතුනි නමුත් ඒ සියල්ල පසෙක දාලා අපි ආයසරයක් අර තෘෂ්ණාවට යට වෙලා පෙර දරුවෝ නිසා සසර ඕන තරම් දුක් විඳ කියන කාරණාව නොදන්න නිසා අදත් දරුවෝ වෙනුවෙන් ඔවුන්ගේ යහපත අභිවෘද්ධිය සඳහා කියලා අසීමාන්තික අකුසල් කන්දරාවක් රැස් කරනවා. මේ වෙනකොට ඔබ දරුවෝ ඉන්න මව්පියෝ වෙන්න පුළුවන්. දැන් ඔබට ඒ දරුවෝ වෙනුවෙන් කළ යුතු යුතුයකම් සමුදායක් ඔබ සතුව තියෙනවා. ඒ යුතුයකම් ටික ඔබ සම්පූර්ණ කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් ඔබට දැන් ලොකු වගකීමක් තියෙනවා. පින්නතුනි යුතුයකම් ටික සම්පූර්ණ කරන්න. ඒක දැන් කළ යුතු දෙයක් වෙලානේ. හැබැයි ඒ කරන ගමන් යුතුයකම් කරන මුවාවෙන් අයුතුයකම් කරන්න එපා. අකුසල් කරගන්න එපා. ඔබ මුලින් ඔබට හිතවත් කෙනෙක් බවට පත් වෙන්න. තමන්ට හිතවත් ප්‍රතිපදාව මේ ලෝකේ හරිය අමාරු දෙයක්. නමුත් ඔබට හිතවත් වෙන්න. ඔබට හැබෑවටම හිතවත් නම් ඔබට පුළුවන් තව කෙනෙකුට හිතවතෙක් වෙන්න. හැබැයි ඔබට හිතවත් නැතුව ඔබට කවදාවත් තව කෙනෙකුට හිතවත් වෙන්න බෑ. ඔබට හිතවත් නැත්තම් ඔබට ඔබේ දරුවට හිතවත් කෙනෙක් වෙන්න බෑ. ඔබේ බිරිඳට හිතවත් කෙනෙක් වෙන්න බෑ. ඔබේ මිත්‍රයාට හිතවතෙක් වෙන්න බෑ. මේ ලෝකේ අපි හිතවත්තු ගැන හරියට කතා කරනවා. ඔහු මගේ හිතවතෙක්. ඇය මගේ හිතවතියක්. ඔහුත් ඇයත් හිතවතෙක් හිතවතියක් කියලා කියන්න කලින් මම මට හිතවත්ද කියන ප්‍රශ්නය ඇහුවොත් ප්‍රඥාව තියෙන කෙනෙකුට ඒකට උත්තරේ වැටහෙනවා. අන්න එදාට ප්‍රඥාව තියෙනවා නම් තමන්ට හිතවත් වෙන ප්‍රතිපදාවක පිහිටලා තමයි අනිත් අය දිහා බලන්න පුරුදු වෙන්නේ. මම සඳහන් කළා දැනට දරු මල්ලෝ ඉන්න නිසා කල යුතු යුතුයකම් සමුදායක් අපිට තියෙනවා. ඒකෙන් මග හරින්න හරි අමාරුයි යුතුයකම් ටික සම්පූර්ණ කරන්න. හැබැයි මේ යුතුයකම කරන අතරේ ඔබ කල යුතු හොඳම යුතුයකමක් තමයි ඒ අය නිවැරදි මගට යොමු කරන එක. ධර්මානුකූල මගකට අවතීර්ණ කරන එක. ඒක ඊටා කුඩා කාලේ ඉඳලා කරන්න පටන් ගත යුතු දෙයක්. ඒක සමහරලාට ලොකු මහත් වුණාට පස්සේ කරන්න අපහසු වෙන කටයුත්තක් බවට පත් වෙන්නත් පුළුවන්. මොකද ඔවුන්ගේ හිත් කාමයේ තුල ලෞකිකත්වයේ තුල බොහෝ දුරට විනාශ වෙලා තියෙන්න පුළුවන්. එහෙම ආයේ සුගතියට හරවන්න හරි අමාරුයි.
නමුත් කුඩා කාලේ ඉඳලා යොමු කරන්න. පවට බය ඇති කරවන්න. තුනුරුවන් ගැන ශ්‍රද්ධාව ඇති කරවන්න. සිල් රැක්කේ නැත්තම් ඒකේ ආදීනව මොනවද කියලා දෙන්න. සිල් ආරක්ෂා කරන එකේ වටිනාකම කියලා දෙන්න. පොය දවසට සිල් සමාදන් කරවන්න හැම වෙලාවෙම යොමු කරවන්න. දන් පැන් පූජා කරන වෙලාවට දරුවෝ එකතු කරගන්න. තුනුරුවන් වන්දනා කරන්න දවසේ අඩුම තරමේ එක අවස්ථාවකවත් දරුවෝ ටික එකතු කරගෙන එකට යෙදෙන්න. ඒක තමයි හිතවත් ප්‍රතිපදාව. නිකන් පින්නතුනේ හිතලා බලන්නකෝ. දානය පිළිබඳව කරුණු දේශනා කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරන්න යෙදුනේ තිසරණ සහිත පුද්ගලයෙකුට. තිසරණ තියෙන අයටනේ උපාසකවරු කියලා කියන්නේ. එහෙම නැත්නම් බෞද්ධයන් කියලා කියන්නේ. සිව්වණක් පිරිසට අයිති වෙන්නේ තිසරණේ තියෙන කෙනෙක් වුණාමනේ. උපාසක උපාසිකා කියන තැනට එන්න තිසරණේ තියෙන්න ඕනේ. එතකොට දක්ෂින විභංගයේ පැහැදිලි කළා තිරිසං සතෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත 100ක්, දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත 1000ක්, පෘතජ්ජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත ලක්ෂයක්, අහසින් යන ධානලාභී බාහිර තවුසෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත කෝටි ලක්ෂයක්, තිසරණගත උපාසකයෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත අසංකේයයක් එහි ප්‍රතිඵලය ලැබෙනවා කියලා. එතකොට තමන්ගේ දරුවෝ මේ දාන මාන ආදී පින්කම් වලට සම්බන්ධ කරගත්තාම භික්ෂුන් වහන්සේලාට දන් පිළිගැන්වීමේ කටයුතු වලට ඒ අය සම්බන්ධ කරගත්තාම පොයදාට පෙහෙවස් සමාදන් වෙලා ඉන්න උපාසක උපාසිකාවන්ට දන් දෙන තැනට ඔවුන් යොමු කරගත්තාම ඔවුන්ගේ ජීවිතේට මොන තරම් හිතවත් ප්‍රතිපදාවක් ඔබ විසින් අනුගමනය කරලා තියෙනවද කියලා හිතලා බලන්නකෝ. ඔබ ඔබේ දරුවා අනාගතයේ ඉංජිනේරුවරයෙක් බවට පත් කරයි. ඔබ ඔබේ දරුවා අනාගතයේ වෛද්‍යවරයෙක් කියන තැනට පත් කරයි. ඒ වෘත්තිය තුල ඔවුන් විශාල මුදලක් මාසයකට වසරකට උපයා ගනී. සමහර වෙලාවට විශ්‍රාම ගන්න කාලයේ වෙනකම්ම ජීවත් වුණොත් ඔවුන් එකතු කරගත්ත ධනෙ මුළු ජීවිත කාලෙම රැස් කරගත්ත ධනෙ කෝටි ගණන් වෙන්න පුළුවන්. ඔබ හිතලා බලන්න මැරිලා යනකොට ඒ පුද්ගලයාට ඒ කෝටි ගණන් වලින් මොනවද අරගෙන යන්න පුළුවන් කියලා. සබ්බං පහාය ගමනීය. මේ ලෝකේ තියෙන සියලුම දේවල් අත්හැරලා යන්න සිද්ධ වෙනවා. දැන් මොනවද ගෙනියන්න තියෙන්නේ? ආන් ඔබ ගාව ඉන්න කාලේ සිල් ආරක්ෂා කරවලා තිබුණා නම්, ගුණධර්ම ප්‍රගුණ කරවලා තිබුණා නම්, දානමාන ආදී පින්කම් වලට යොමු කරලා තිබුණා නම් ඔවුන් යනකොට ඒ කුසල් අරගෙන යනවා. දන් දීලා තිබුණ නිසා තිසරණගත උපාසක උපාසිකාවන්ට භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජාව සිද්ධ කරවලා තිබුණ නිසා අනාගත ජීවිත අසංඛ්‍ය ගණන් සාපිපාසාදී දුකෙන් ඔවුන් මිදෙනවා. මේ ලෝකෙ පින්නතුනි මූලික අවශ්‍යතා 3ක් තියෙනවා. ආහාර, පාන, වස්ත්‍ර. එතකොට මේ දාන ආදී පින්කම් වලට යොමු කරව ගත්තාම ඔබ වුන්ට කොච්චර සාධාරණයක් කරලාද කියලා දැන් තේරෙනවද? අධ්‍යාපනය ලැබෙන එක අවශ්‍යයි. නමුත් පින්නතුනි ඒ අධ්‍යාපනයෙන් කරගන්න බැරි කොච්චර දේවල්
මේ ආගමානුකූල ප්‍රතිපත්ති තුළ සම්පූර්ණ කරගන්න පුළුවන්ද? නමුත් දරුවෝ ඉන්නවා කියලා ඒ අය මත්තේම ඇලිලා නැහිලා ජීවත් වෙලා මැරිලා යනවා නම් ඔහු Tamanට හිතවත් ප්‍රතිපදාව අනුගමනය කරලා නැති කෙනෙක්. මේසා දීර්ඝ භයානක සංසාරේ ඕන තරම් ඉපදි දරුවෝ හදලා තියෙනවා. දරුවෝ වෙනුවෙන් යුතුයකම් කරලා තියෙනවා. තමන් වෙනුවෙන් යුතුයකම් ටික කරගත්තේ නැති හින්දා තමයි තවත් මේ සසරේ මෙහෙම ඇවිදගෙන එන්නේ. ඒ ඇවිදගෙන එන ගමනේ බුද්ධාන්තරයක් හම්බ වෙන්නේ ඊ타ත්ම කලාතුරකින්. වෙනතුනි නැවත ඔබට අපට බුද්ධාන්තරයක් හම්බ වෙලා. නමුත් දරුවොත් හම්බ වෙලා. ඔබ ප්‍රඥාව පාවිච්චි කරන්න. ඔබ බුද්ධියම හේවන්න. මේ සසර ඕන තරම් දරුවෝ හදලා යුතුයකම් කරන්න ඇති. නමුත් වෙච්ච යහපතක් නැහැ. ආයෙත් බුද්ධාන්තරයක් හම්බ වෙලා. දරුවෝ වෙනුවෙන් කළ යුතු යුතුයකම් ටික සම්පූර්ණ කරලා තියලා ඔබ ඔබේ ගමන යන්න උත්සාහ කරන්න. ඒ අයට මග කියලා දුන්නාම ඒ අයත් තමන් සන්තක සාංශාරික කුසල කර්මයන්ට අනුව හොඳ මගට යොමු වෙනව නම් යොමු වෙයි. යොමු නොවන අයත් ඉන්නවා. නමුත් මෙවන් වාග්ය සම්පන්න වාසනාවන්ත බුද්ධාන්තරයක් සමග සම්මාදිට්ඨික ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ ඔවුන් වෙනුවෙන්වත් තමන්ගේ ආත්මයට හානියක් කරගන්න එපා පින්නතුනි. තමන්ට තියෙන හිතවත් බව නැති කරගන්න එපා. සංසාරේ දරුවෝ දුර්ලභ නැහැ කියලා හිතලා දරුවා අත්හැරලා තියලා බණ අහපු අය ගැන ඕන තරම් සඳහන් වෙනවා. පින් කරපු අය ගැන ඕන තරම් සඳහන් කරනවා. මහ බෝසතාණන් වහන්සේ පවා වර්තමානයේ අපි සතුව ඉන්න දරුවෝ වගේ නෙමෙයි. ඊ타ත්ම කීකරු, ඊ타ත්ම ලෙන්ගතු, රූපයෙන් අගතැම්පත් ප්‍රියමනාප දරුවෝ අත්හැරලා තියෙනවා තමන්ගේ යහපත උදෙසා. බණ ඇසූ උපාසිකාවක් බණ අහන වෙලාවේ තමන්ගේ දරුවට සර්පයෙක් දෂ්ට කරනවා දැකලත් ඇය කල්පනා කළේ මට දරුවෝ දුර්ලභ නෑ මේ ජීවිතේ. ඉදිරියටත් ඕනනම් දරුවෙක් හදාගන්න පුළුවන්. නමුත් මේ බණ ටික අය කවදාවත් අහන්න ලැබෙයිද දන්නේ නැහැ. ඒ නිසා දරුවා අත්හැරලා තියලා බණ ඇහුවා. ධර්ම දේශනාව ඉවර වෙලා දරුවා ළඟට ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කළා. මං මේ තරම් මනාව හොඳින් සිහියෙන් ධර්ම ශ්‍රවණය කළා නම් ඒ උතුම් ආනිසංසය හේතු වෙලා මගේ දරුවා සුවපත් වෙන්න ඕන කියලා සත්‍යක්‍රියා කරලා තියෙනවා. එහෙනම් ධර්මය නිසා ධර්මයේ තියෙන දුර්ලභ බව දන්න නිසා ඒ වෙනුවෙන් දරුවත් හැරලා තියෙනවා. සසර භයානක බව දැකලා ඒ භයානක බව හොඳට හිතලා ඒ වෙනුවෙන් පින්නතුනි අනික් දැඩි බැඳීම් අත්හැරලා තියලා කුසල් කරන්න යමු වෙන්න පුළුවන්. දරුවෝ නිසාම අපිට රැස් වෙන අකුසල් නිමක් නැහැ. නමුත් තමන්ගේ දරුවා බේරගන්න කියලා හිතලා සමාජ අවමානින් දෝෂාරෝපණයන්ගෙන් ආරක්ෂා කරගන්න හිතලා දරුවා වැරදි කරලා තියෙන නමුත් ඔහු නිවැරදි පුද්ගලයෙක් කියලා සමාජයට ඔප්පු කරන්න ගිහිල්ලා ඔබ නිමක් නැති අකුසල් කන්දක් රැස් කරන්න එපා. වැරදි කළා නම් වරදට දඬුවම වුන් විඳින්න ඕනේ. අවමන් ලබන්න කාරණාවල යෙදුණා නම් ඒ අවමානය ඔවුන්ම විඳින්න ඕනේ.
නමුත් දරුවට අවමානයක් අපකීර්තියක් වෙයි කියලා දරුවා කරපු වරද හංග ඒ වැරදි වහන්න වැල් බොරු කිය තමන්ට අසාධාරණයක් නොකරගන්න උත්සාහ කරනවා නම් ඒ තමයි ඥානවන්තයෙකුගේ ස්වභාවය. ධනය රැක ගන්නත් ඥානවන්තයා කවදාවත් ප්‍රාණඝාත කරන්නේ ඕන තරම් මිනිස්සු ධනය රකින්න පින්නතුනි පව් කරනවනේ. ප්‍රාණඝාත කරනවනේ. ගෙවල් වල තියෙන මේ එළවලු ටික පවා රැකගන්න ආහාර පාන ආදී ටික රැකගන්න කොයිතරම් කරපොත්තන් මරනවද? කොයිතරම් මීයෝ මරනවද? ඒ වාගේ කුඩා සත්තු කොයිතරම් මරනවද අපේ ආහාර ටික රැකගන්න ඕන නිසා. ඒ වෙනුවෙන් සත්තු මරන්න කියලා අපිට කියලා නැහැ කවුරුවත්. හැබැයි මේ ආහාර සත්තුන්ට කණ්ඩ දිය යුතුයි කියලා කවුරුවත් කියලත් නැහැ. ඒ ටික ඇවිල්ලා රැට සත්තු කාලා යනවා නම් ගේ ඇතුලේ තියෙනවා සත්තුන්ට කණ්ඩ බැරි තැනක පරිස්සමට තියලා තියන්න පුළුවන්. එහෙම වුණාම සත්තු මරන්න වෙන්නේ නැහැ. තවත් නොයේ කටයුතු වෙනුවෙන් කොයි තරම් අපි ප්‍රාණඝාත කරනවද? ධන සම්පත් රැස් කිරීම සම්බන්ධ කටයුතු වලට ගියහම කොයි තරම් බොරු කියනවද? අන්‍යයන් කොයි තරම් තලල පෙරල වැඩ ගන්නවද? ලොකු ව්‍යාපාර කරනවා. සෑහෙන සේවක ප්‍රමාණයක් ඉන්නවා. සුළු මොහොතකට විවේක ගත්තත් කෑ ගහනවා දොස් කියනවා. හැබැයි මාසික පඩිය දෙන්න ගියහම අඩු කරනවා. ලෝභකම නෙමෙයිද? ලෝභකම නිසා. කල් ඉක්ුත් වෙච්ච සමහර ආහාර වර්ග බිල් වෙනස් කරලා කල් ඉක්ුත් වෙච්චා විකුණනවා. ලෝභකම තෘෂ්ණාව හින්දා නෙමෙයිද? ලෝභකම නිසා. මිල මුදල් දීලා අරගෙන ආපුවා කල් ඉක්ුත් වුණා කියලා විසි කරගන්න තියෙන තණ්හාව නිසා පාරිභෝගිකයාට වස විස වුණත් කමක් නැහැ. නුසුදුසු ආහාර වුණත් කමක් නැහැ. අලවි කරලා තමන්ගේ පාඩුව පිරිමහ ගන්න උත්සාහ කරනවා. සංසාරේ හොඳ ආහාරය, පිරිසිදු ආහාරය කෝටි ප්‍රකෝටි ගණන් ආත්මවල ලැබෙන එකක් නැහැ. මෙරස් කරන්නේ ධනය රැස් කරගන්න රැකගන්න ධනය නිසා අකුසල්. නමුත් ඥානවන්තයා තමන්ට කොච්චර පාඩු වුණත් එවන් වැරදි වැඩ කරන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. නෛච්ඡේය ධම්මේන සමිද්ධිමත්වෙනු. අධර්මයෙන් කිසිම දෙයක් උපයන්නේ නැහැ. මේක අධර්මයෙන් සම්පාදනය වෙන දෙයක් කියලා දැනගත්තොත් එතනින් එහාට ඒ කටයුත්තට යෙදෙන්නෙත් නැහැ. මේක අධර්මයෙන් ගෙනල්ලා දෙන දෙයක් කියලා දැනගත්තොත් ඒක බාරගන්නෙත් නැහැ. දැන් ඕන තරම් වර්තමානයේ තියෙනවා අධර්මයෙන් ගෙනල්ලා දෙන දේවල්. ඔය වරාය වාගේ තැන්වලින්, රේගුව වාගේ තැන්වලින් හොරකම් කරලා වංචා කරලා පිට කරගත්ත දේවල්, බඩු භාණ්ඩ ආහාර පාන ඕන තරම් අඩු මිලට විකුණනවා. එතකොට බොහෝ දෙනා යොමු වෙනවා ඒ දේවල් තමන් අරගෙන තමන්ගේ වෙළඳ පොළවල් වලට අරගෙන හොඳ ලාභයක් තියාගෙන තමන්ට විකුණන්න පුළුවන් කියලා. නමුත් ඒක ධර්මානුකූලව නෙමෙයි අපිට ගෙනල්ලා දෙන්නේ. ඥානවන්තයා තමන්ට සාධාරණයක් කරගන්න කෙනා අන්න එවන් අසාධාරණ වස්තු තමන්ගේ ජීවික ආවෘත්තිය සඳහා යොදාගන්නෙත් නැහැ. අධර්මයෙන්, හොරකමින්, වංචාවෙන් ධනය උපයන්නෙත් නැහැ. තරාදියෙන් කිරනකොට හොරට කිරනවා කියලා අපි කියන්නේ. තුලාකූට මනිනකොට ඒත් එහෙමයි, වංචා කරනවා මානකූට. මේ වගේ දේවල් නොකර බොහොම ධාර්මිකව සාධාරණවම ධනය උපය ගන්නවා. සසීලවා පඤ්ඤවා ධම්මිකෝසියා. පින්නතුනි, යම් කෙනෙක්
දැහැමින් තමන්ගේ සමෘද්ධිය බලාපොරොත්තු වෙනවනම් අදහැමින් කවදාවත් කටයුතු කරන්න යෙදෙන්නේ නැහැ. අධාර්මික දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ නැහැ. සමහර කෙනෙක් තමන්ගේ ශරීර අංග රැකගන්න ධනය වියදම් කරනවා. සමහර කෙනෙක් ජීවිතය රැකගන්න ශරීර අංග පරිත්‍යාග කරනවා. නමුත් ප්‍රඥාවන්තයා සංසාරේ දිනන්න ඕන නිසා ධනයයි අංගයි ජීවිතයයි තුනම පරිත්‍යාග කරනවා. අකුසල් නම් කරගන්නේ නැහැ කියන කාරණාව මේ ගාථා රත්නයෙන් භාග්‍යතුන් වහන්සේ මනවින් පැහැදිලි කරලා දේශනා කොට වදාළා. කාල වේලාවට අනුව ඊටමත් කෙටියෙන් තමයි මේ කාරණා ටික අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. පින්නතුනි, මේ උතුම් ධර්ම කාරණාව මේ ආකාරයෙන් සාකච්ඡා කරන්න අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලැබුවා. දැනට දකුණු කොරියාවේ සේවයේ නියුතු රත්නපාර අඟුණකොළ පැලැස්ස පදිංචි යූ.ජී. නුවන් මදුෂාන් මහත්මයා විසින් උතුම් අරමුණු කීපයක් මදුෂාන් මහත්මයා විසින් සිහිපත් කරනවා. ජූනි මාස 26 වන දිනට යෙදී තිබෙන යූ.ජී. නුවන් මදුෂාන් මහත්මයාගේ ජන්මදිනය නිමිති කරගෙන සුජීවත්ව සිටින දෙමව්පියන් දෙපළ වන බී.කේ. අනෝමා ගුණසේකර මෑණියන්ටත් යූ.ජී. සුගතපාල පියාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනු ලබන බව සිහිපත් කරනවා. සහෝදර සහෝදරියන් හා සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ගුරුවරුන්ටත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාටත් දකුණු කොරියාවේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ටත් මේ පුණ්‍ය සම්භාරයන් එකසේ අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා සත්පුරුෂයෙක් හැටියට අපට පින් අනුමෝදන් කරනවා. සක්‍ර දෙවියන්, සතරවරන් දෙවියන්, සුමන සමන් දෙවියන් ඇතුළු සියලුම සම්‍යක් දෘෂ්ටික පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලාට තමන් රැස් කරගත් උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් ඊටාම සතුටින් අනුමෝදන් කරන බව සිහිපත් කරනවා. අප සැමගේ නමින් අනන්ත සසර පටන් ඥාති භාවයක් ලැබී මිය පරලෝකීය පින් අපේක්ෂිතව සිටින්නා වූ යම් ඥාතිවරයෙක් වේ නම් කෝටි ලක්ෂයක් සක්වලේ ඒ සෑම සියලු දෙනාටමත් අප සෑම සියලු දෙනාටමත් හැකි ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිසත් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සසර වසනතුරු අකුසල සිතුවිලි, අකුසල් සහිත වචන, අකුසල් සහිත ක්‍රියාවන් අසන්නට, දකින්නට, කරන්නට නොලැබේවා. ඉපදෙන හැම භවයක් පාසාම උතුම් කල්යාණ මිත්‍ර ඇසුරම ලබත්වා. උතුම් නිවනටම ඒ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නුවන් මදුෂාන් මහත්මයා විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. මේ මාස 26 වෙනි දිනට යෙදී තියෙන නුවන් මදුෂාන් මහත්මයාගේ ජන්මදිනය වෙනුවෙන් මේ සිද්ධ කරගත් උතුම් සද්ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ ආනිසංසයෙන් මදුෂාන් මහත්මයා ඇතුළු සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. න අත්ත හේතු න පරස්ස හේතු
න පුත්ත මිච්චේන ධනං න රට්ටං න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධිමත්තනෝ ස සීලවා පඤ්ඤවා ධම්මිකෝසියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ රාගක්ඛයෝ නිබ්බානං